අද 2020 නොවැම්බර් 15 ඉරිදා සිරස්තල බස්නාහිරින් පිටවීමට පැන වූ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. කොටුව පිටකොටුව ඇතුළු කොළඹ මර්මස්ථාන කිහිපයක් හෙට සිට හුදකලා කෙරේ. පොදු ප්‍රවාහනයට බාධාවක් නැහැ. පොදු ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් වසම්වල කිසිම ආකාරයකට නවත්වන්න හැකියාවක් නැහැ. තවත් කොවිඩ් මරණ 5ක්. මෙරට ආසාදිතයන් ගණන 17,000 ඉක්මවයි. වෛරස් ආසාදිත රැඳවියන් ඉහළ යාමත් සමග බන්ධනාගාර සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ. මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 13,000 ඉක්මවයි. කොළඹ ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට. මුල්ලේරියාවේ PCR සිදු කිරීම ප්‍රමාණවත් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා. ඊයේ දින මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ 75යි සාම. කොවිඩ් මලසිරුරු අවසන් කටයුතු සම්බන්ධයෙන් රජයේ අදහස ඍජුව රටට කියන්න. ගැටඹේ නාහිමියන් ජනපතිගෙන් ඉල්ලයි. This is Other Therana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම සඳහා පනවා තිබූ සංචරණ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් 5ක් හෙට අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. The big story. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට පවතින පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් 5ක් හුදකලා කිරීමට රජය ඊයේ රාත්‍රියේ තීරණය කළා. ඒ අනුව කොටුව පිටකොටුව බරදාන කොම්පඤ්ඤ වීදිය හා බේල් වීදිය යන පොලිස් වසම් හෙට අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ බවට පත් කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල හා කෙසෙල්වත්ත යන පොලිස් වසම්ද අගුලන උතුර හා අගුලන දකුණ ග්‍රාම නිලධාරී කොට්ටාස්ද තවදුරටත් එලෙසම හුදකලා ප්‍රදේශ වශයෙන් පවතිනු ඇති. එසේම කොළඹ මහනගර සීමාවේ මහල් නිවාස වන මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මින සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන හා මාලිගාවත්ත NHS නිවාස සඳහා පනවා තිබූ හුදකලා තත්වයේද තවදුරටත් වළංගු වනවා. හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණද කොටුව දුම්රියපල සහ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන කොළඹ නගරයෙන් පිටත්ව යන පොදු ප්‍රවාහන සේවා ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් වසම්වල කිසිම ආකාරයකට එම වාහන නවත්වන්න මගින් ලබා ගැනීමට මගින් බැස්සවීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් පිට ප්‍රදේශයක සිට බස් රථයකින් කොළඹ පිටකොටුවට පැමිණ යාම තැනැත්තෙකුට එතන සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට කිසිම බාධාවක් නැහැ. හුදකලා කරන ලද කොටුව පිටකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නොවන තැනැත්තෙකුට ඒ ආකාරයට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට බාධාවක් ඇති වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි දුම්රිය පොළත් ඒ වගේම ප්‍රධාන බස් නැවතුම් පොළත් ආශ්‍රිතව විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. කෙසෙල්වත් ඉන්න කෙනෙකුට නැත්නම් වේල්ල වීදියේ ඉන්න කෙනෙකුට පදිංචි කෙනෙකුට ඔහුට බස් නැවතුම් පොළට එීමට හැකියාවක් නැහැ. මීට අමතරව මරදාන ඒ වගේම වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව විශේෂයෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සෞඛ්‍යයට අදාළ ආයතන, ඒ වගේම ජලය, විදුලිය, sannivedanayට අදාළ ආයතන, මාධ්‍යයට අදාළ ආයතන, එමෙන්ම බලශක්ති සම්බන්ධයෙන් අදාළ වන ආයතන මේ ආකාරයට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම වරායට අදාළ ආයතන පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. යම්කිසි අවස්ථාවකදී කොටුව දුම්රිය පොළට, කොටුව බස් නැවතුම් පොළට මේ ආයතන වලට අදාළ සේවක සේවිකාවන් පැමිණෙනවා නම් ඒ ආයතන මගින් යම් ප්‍රවාහන සේවාවක් මෙම ප්‍රධාන මගී පර්යන්තවල සිට තමන්ගේ ආයතනයට සපයා ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මෙම රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ හෙට උදෑසන 5 සිට හුදකලා කිරීම වලට ලක්වන මරදාන, කෙසෙල්වත්ත, ඒ වගේම කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ විදිය සහ වේල්ල විදිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා පමණයි. මෙය මීට පෙර
හුදකලා කරන ලද ප්‍රදේශවලට අදාළ වන්නේ නැහැ. පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමග බස් සංගම් අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එතකොට බස් සත පිටකොටුවට ධාවනය කරන්න පුළුවන්. ඒ ධාවනය කරද්දී අර ලොක්ඩවුන් ප්‍රදේශවල බස් සත නතර කිරීම නංවා ගැනීම බැස්සවීම දෙකම කරන්න එපා. දොරවල් වහගෙන ඒ සීමාවෙන් එන්න. විශේෂයෙන්ම මගී ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා. මගී ජනතාව බස් රථයට ගොඩවීමේදී පිටිපස්ස දොර පාවිච්චි කළ යුතුයි. දෙයත විස බීජ හරන දියර වලින් පිරිසුදු කරගෙන තමයි ආසනයේ ඉඳ ගන්න ඕනේ. ඉන්පසුව බැස යන මොහොතේදී පිටිපස්ස දොරෙන් විස බීජ හරන දියර පාවිච්චි කරලා පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව බැස යන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ අතර හෙට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා මෙලෙස පැහැදිලි කළා. හෙට දිනේ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 80ක් පමණ සේවයට යොමු කර තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ හුදකලා කොට්ටාශයට අයිති වුණත් කොළඹ කොටුවෙන් සියලු මගීන්ට නැගීමට සහ බැසීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පැමිණෙන මගීන් කොල්ලපිටිය දක්වා සෑම දුම්රිය ස්ථානයක දුම්රිය නතර කරනවා. කොල්ලපිටියෙන් පස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තමයි නතර කරන්නේ. ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියන් මුළුගහවර දුම්රිය ස්ථානයෙන් පස්සේ හුණුපිටිය සහ කොළඹ කොටුවකින් දුම්රිය ස්ථාන තමයි නතර කරනු ලබන්නේ. කැලණිවැලි මාර්ගයේ පැමිණෙන දුම්රියන් නාරායන දුම්රිය ස්ථානයෙන් පස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තමයි නතර කරන්නේ. පුත්තලම් මාර්ගයේ පැමිණෙන දුම්රියන් කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් පසුව එමයි කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ලියනගේ මුල්ල සීදුව අලවතු පිටිය හුණුපිටිය සහ කොළඹ කොටුව අනිකුත් හුදකලා කර තියෙන දුම්රිය ස්ථාන කිසිවක දුම්රිය නතර කරන්නේ නැහැ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති පොලිස් වසම් අතරින් මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ පොලිස් වසම් තවදුරටත් හුදකලා කරනවා. ඊට අමතරව කැලණිය පොලිස් වසම හෙට අලුයම 5 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ පමණුගම, සබුගස්කන්ද, කඳාන හා මහභාගය යන පොලිස් වසම් අද අලුයම 5 සිට හුදකලා තත්වයෙන් මුදා හැරුණා. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් හා බෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමද අද අලුයම හුදකලා තත්වයෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම හුදකලා කර තිබූ කුරුණෑගල මහනගර සභා සීමාව හා කුලියාපිටිය පොලිස් වසමද අද අලුයම 5 සිට හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. අද අලුයම හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණු සෙසු පොලිස් වසම් වන්නේ කෑකල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල හා බාවනැල්ලයි. COVID-19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම වළක්වාලමින් ඉකුත් බදාදා පැන වූ සංචරණ සීමාවද අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කෙරෙනවා. මෙවන් වාතාවරණයක නිරෝධායන නීති කඩ කරමින් ජනතාව හැසිරෙන අවස්ථා කිහිපයක්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණා. හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල් වීදිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලා කරන බැවින් එම ප්‍රදේශවල පදිංචි ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳ සැල් වෙත රැස්ව සිටියා. ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර එම කටයුතු වල නිරත වන ආකාරය එහිදී දක්නට ලැබුණා. කැලණිය, හුණුපිටිය බටහිර සහ හුණුපිටිය නැගෙනහිර වසම්වල ජීවත් වන ජනතාව අද දින රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ඔවුන්ට තරයේ අවවාද කරනු ලැබුවා. උතර 10 15 වට කරගන්න එපා. ඔය මාස් එක දාගන්න නහය අරගෙන ඉන්න එපා. සල්ලි ගන්න කෙනෙක් ඉන්නේ. කරුණාකර යන්න. මෙවන් පසුබිමක පානුදුර පොලිසිය සහ ප්‍රජා පොලිස් ඒකකයත් නාරංහෙන්පිට පොලිසියත් මුව ආවරණ පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳව ජනතාවට අවවාද කරනු ලැබුවා. දාඩි පීඩියෝ කොයිද අර අපි බලන් ඉඳ අර එනනම් ආයෙ විතර තමයි. ග්ලව්ස් නැත්තම් ඔයාගේ අතේ කොයින් වසංගතේ ලියනවා නම් ඒක කෑම වලට ගෑවෙනවා. ඒ කෑම හරහා තව මේ පාරිභෝගිකයේ කියන බඩු මල්ලට යනවා මේක. කරුණා කරලා ග්ලව්ස් එක අනිවාර්යයෙන්ම දාගන්න. කොහොම මුදලාලි මේ වගේ නෑනේ මේ මාස්ක් එකක් දාගන්න. මේ කණ්ඩ ගැලෙන්නේ. කලකොටත් තමයි මේක මේ මැෂින් එක හදාගෙන ඉන්නේ. දැන් කණ්ඩ ගැලෙන්නේ. මේවා අපි කියන්නේ ඔයගොල්ලන්ගේ හොදද? ඔය දුරස්ත භාවයේ තියාගෙන මේ දෙන්න කුණු එක. කොවිඩ් මලසිරුරු භූමිදානය සම්බන්ධයෙන් රජයේ අදහස කුමක්දැයි රටට ඍජුව ප්‍රකාශ කරන ලෙස පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පැටියාගොඩ සිරිවිමල නාහිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ තම අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්. උපුටා ගැනීම
මෙතෙක් අනුගමනය කළ පොදු නීතියෙන් බැහැර වී ඉස්ලාමීය මලසිරුණු බහුමදානය කිරීමට අවසර දී ඇතැයි යන ආරංචියත් එය සනාථ කරමින් ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු විසින් කළ ප්‍රකාශය නිසා අපි තරමක කනස්සල්ලකට පත්ව සිටිමු. සතර දිගින් පැන නැගී විරෝධය හමුවේ හකුලාගත් එම තීන්දුව අද නැතත් තවත් මාස දෙකකින් හෝ නැවත ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි අවධාරණය කර සිටිමි. ඒ රුවන්වැලි මහසෑ බලුවේ දුටුගැමුණු පිළිරුව අභියසදී ජනාධිපතිතුමන් විසින් පිළිබිඹු කළ අභිමානනීය ප්‍රතිරූපය කෙලසා ගැනීමක් වන අතර 69 ලක්ෂයකට අධික සිංහල බෞද්ධ බහුතර ජනතාවක් විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා අබමල් රේණුවකින් හෝ පළුදුවනු දැකීම අපගේ කැමැත්ත නොවන බැවිනි. ඔබතුමන් ඉල්ලූ පරිදි අති බහුතර බලයකින් විධායක බලයද තුනෙන් දෙකක බහුතර බලයකින් ව්‍යවස්ථාදායකයේද ලබා දුන් ජනතාව විසින් තම ප්‍රාර්ථනා පූර්ණය කරන අධිකරණයක් සකසා ගනීවි යයි බලාපොරොත්තු වූවද එවන්නක් සිදු වූයේ නැතයිද බොහෝ දෙනෙකු දරන මතයක් වී තිබේ. එබැවින් තවමත් මේ රටේ සිංහල බෞද්ධ බහුතරය බලාපොරොත්තු තබා ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ අන්තවාදී බලවේගයන්ගේ අතාර්ථික හා අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දුව ගැනීමට කැබිනට් මණ්ඩලයට ඉඩ නොදිය යුතු බවත් එසේ කළහොත් සිංහල බෞද්ධ බහුතරය මෙන්ම හින්දු හා කතෝලික භක්තිකයින්ද තම තමන්ගේ සංස්කෘතික අයිතීන් ඉල්ලා පාරට බැසීමට ඇති ඉඩකඩ ඇහිරීමට දුරදක්නා නුවණින් කටයුතු කරන ලෙසය. රජයේ අදහස මේ යයි ඔබතුමන් විසින් ඍජුව ප්‍රකාශ කරන්නේ නම් මැති ඇමතිවරුන් විසින් අත්නොමතිකව කරන මත ප්‍රකාශ නිසා රටම අවුල්වීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත. එක රටක් එක නීතියක් මෙන්ම එක රජෙකුගේ ඍජු පාලනයක් ජනතා අපේක්ෂාව බව අවධාරණය කර සිටීමට කැමැත්තෙමි. උපුටා ගැනීම අවසන්. මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ දිලුම් අමනුගම රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ රාජෝපනාරාමාධිපති හිමියන් බැහැදුටු අවස්ථාවේදීද මේ පිළිබඳ අදහස් පළ වුණා. මෙරට COVID-19 පැතිරීමත් සමග මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරුණා. නමුත් මුව ආවරණ භාවිතයේදී ඔබ නිසි පිළිවෙත් අනුගමනය කරන්නේද? මේ ඒ පිළිබඳ සොයා බැලීමක්. මුව ආවරණ පැළඳීමේදී සබසා වතුරෙන් හෝ සනීපාරක්ෂක දියරයකින් නිසි පරිදි ඔබේ අත් දෙක සේදීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ එය මැදින් අල්ලන්නේ නැහැ. බෑන්ඩ් එකක් තියෙන නාසය මුඛය නිකට තුනම හොඳින් වැහෙන ලෙස ඔබ ආවරණය කරා. මෙතන බෑන්ඩ් එක තද කරගත්තා. මේ ඉවත් කිරීමේදී අපිරිසිදු වන හැම මොහොතකදීම හෝ භාවිතා කර අවසන් වන විටත් ඔබ අත් දෙක නිවැරදිව සබන්සා වතුරෙන් හෝ සනීපාරක්ෂක දියරකින් අත් දෙක හොදගත්තා. ඔබ එය මේ ආකාරයෙන් අල්ලාගෙන ඉන් අනතුරුව වසා ඇති කසල බඳුනකටයි ඔබ මෙය දැමිය යුත්තේ. ඔබ කාර්යාලයේ සිටින විට මුව ආවරණය නිරන්තරයෙන් ඇල්ලීමෙන් වැළකී යුතු වන අතර මුව ආවරණය අල්ලා නැවත කාර්යාලීය උපකරණ භාවිත කිරීමත් නොකළ යුතු වනවා. දුරකථන ඇමතුමක් ලබා ගන්නා විටත් මුව ආවරණ ඉවත් නොකරන්නේ නම් වෛරසයෙන් ඔබට ආරක්ෂා විය හැකියි. ඔබ කාර්යාලයේදී මුහුණ සේදීමේදීත් මුව ආවරණය ගලවා ඉවත් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔබ කාර්යාලයට ඇතුළු වීමේදී හෝ රාජකාරිය කරන අතරවාරයේදී මෙන්ම කාර්යාලයෙන් පිටව යාමේදීත් මුව ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු වනවා. පුරුද්දක් ලෙස ඔබ මුව ආවරණය ඔබේ කමිසයේ හෝ කලිසම් සාක්කුවේ දමා නැවතත් එය පැළඳීම නොකළ යුත්තක්. ඔබ කාර්යාලයේදී ආහාර ගන්නා විට මුව ආවරණ කෑම මේසය මතින් නොතැබීමට වග බලාගත යුතු වන අතර වෙනත් කෙනෙකුගේ මුව ආවරණයක් ඔබ ඇල්ලීමෙන්ද වැළකී යුතු වනවා. මෝටර රථවල ගමන් කිරීමේදී මුව ආවරණය නිසි අයුරින් තබා ගැනීම ඉතාම වැදගත්. ඔබ බස් රථයේ ගමන් කරන විට මුව ආවරණය ස්පර්ශ කිරීමෙන් පසු එහි ආධාරක ඇල්ලීමෙන් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩක් පවතිනවා. මුව ආවරණ සහිතව නිවසට යන ඔබ ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු වනවා. ඒ පැය ගණනාවක් Taman පැළඳ සිටින මුව ආවරණයේ පිටතට සියලු විෂබීජ ස්පර්ශ වීමේ අවදානමක් තිබීම හේතුවෙන්. අතහේදුවා
ගැලවමුව ආවනේ තැන් තැන් වලින් අල්ලන්නේ අප පටි වලින් එල්ලුවේ මේ දෙකට නවන්න මේ විදියට. ඉන් අනතුරුව ඔබ තවත් වර්ණවත් ඉටි බෑගයක් ගත්තොත් ඔබට ඒක පහසුයි. ඒක දෙකට නවලා තිබ්බා. ඉන්පසු ඔබට පුළුවන් මේක ඔබේ සාක්කුවේ ඔබට මේක තියාගෙන ඔබේ ආහාර ගැනීම සහ වෙනත් දවල් නිරත වෙන්න පුළුවන්. අවසානයේදී දැන් ඔබ මේ නැවත භාවිතා කරන්න ඕන නිසා මතක තබා ගන්න සුපුරුදු පරිදි අධ්‍යක සබන් සහ වතුරින් හේතුවා මෙය අරගත්තා, මෙය පළඳගත්තා. ඉන් අනතුරුව ඔබට පුළුවන් තවත් ඉවත දමන ටිෂු එකක් අරගත්තා. 75ක් 95ක් තියෙන ඇල්කොහොල් රබ් එකකින් තෙමුවා. ඉටි බෑගේ ඇතුළ මේක ඊටම හොඳින් පිරිසිදු කරන්න ඇල්කොහොල් වලින් විනාඩියක් වියලා තබන්න. ඉන් අනතුරුව ඔබ නැවතත් මෙය හොඳින් නවාගෙන ඔබට පුළුවන් ඔබේ ඇඳුමේ මේක තබා ගන්න. ඔබට මුව ආවරණයවත් කරන හැම මොහොතකදීම මේක ප්‍රයෝජනවත් කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. මුව ආවරණය ගැන අපි දැඩි ලෙස සැලකිලිමත්කමක් දැක්විය යුතු කාල පරිච්ඡේදයකයි මේ ඔබ ජීවත් වන්නේ. මෙය 100%ක්ම ඔබ අනුගමනය කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබට මේ රෝග තත්ත්වයට හොඳ පිළිතුරක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. මෙරට සමස්ත COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව අද පස්වරුවේදා 7000 ඉක්ම වූවා. මේ අතර බන්ධනාගාරගතව සිටින තවත් රඳවියන් 147 දෙනෙකුට හා බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සමග සියලුම බන්ධනාගාර සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගැනුණා. අද පස්වරුවේ මෙරටින් COVID-19 මරණ 5ක් වාර්තා වූ අතර එම මරණ සියල්ලම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මෙලෙස මියගේ අය අතර ජින්තු පිටේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් තිබුණා. දීර්ඝ කාලයක සිට පෙළුණු පිළිකා රෝගය COVID-19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව තිබෙනවා. එමෙන්ම කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු COVID ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු එහිදී මිය ගොස් තිබුණා. මරණයට හේතුව පිළිකා රෝගය හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. 88 හැවිරිදි කොළඹ 12 පදිංචි පුද්ගලයෙකුද පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් සිට තිබුණා. කොවිඩ් ආසාදනයේ හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුවයි. බොරැල්ලේ පදිංචිව සිටි 79 හැවිරිදි අයෙකු නිවසේදී මිය ගොස් ඇති අතර නිදන්ගත පෙනහළු රෝගයක් COVID-19 ආසාදනයෙන් උත්සන්න වී තිබුණා. එමෙන්ම තවත් මරණයක් කොළඹ 13 ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 88 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය හා හෘදයාබාධයක් වැළඳීමයි. ගත වූ දිනේ මෙරටින් COVID-19 වෛරස් ආසාදිතයින් 392 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 205ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 40ක්. මේ අතර ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන්ගෙන් කළුතරින් 14ක්, කැගල්ලෙන් 9ක්, රත්නපුරයෙන් හා අනුරාධපුරයෙන් 4 බැගින්, ගාල්ලෙන් හා මහනුවරින් 3 දෙනෙකු බැගින්, යාපනයෙන් හා කුරුණෑගලින් 2 දෙනෙකු බැගින්, මාතලේ, අම්පාර, මාතර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනා ගැනුණා. බෝගම්බර, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලින් 94ක්, පොලිස් නිලධාරීන් 4ක් හා විදේශයන්හි සිට පැමිණි 3 දෙනෙකුද ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. මේ අතර දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ පසුගිය 3 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන ඊයේ 13000 ඉක්ම වූවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 5127ක්. දෙවැනි කොවිඩ් පොකුර ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවැනි වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වනවා. එම සංඛ්‍යාව 4917ක්. දෙවැනි කොවිඩ් රැල්ලේ අඩුම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් වාර්තා වූයේ එක් ආසාදිතයෙකු පමණයි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු අද 13600 ඉක්මවා ගියා. කොවිඩ් ආසාදිත මරණ 45ක්ද එම පොකුරු වලින් වාර්තා වුණා. ගෙවල් වල මියන තැනැත්තන්ගේ PCR පරීක්ෂණ අනිවාර්යෙන් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් උපැන්හා මන්න රෙජිස්ට්‍රාර්වරුන්ට උපදෙස් නිකුත් කරලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේට කිසිම සම්බන්ධයක් නැහැ. මේ පිළිබඳව සවිස්තරාත්මක උපදෙස් සහ චක්‍ර ලේඛනයක් හෙට දිනේදී නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර අද පස්වරුවේ තවත් COVID-19 වෛරස් ආසාදිතයින් 544ක් මෙරටින් වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාම පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන් ගණන අද 17000 ඉක්ම වූවා.
මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 58ක්. සමස්ත ලෝකයේ කොහොමද මරණ සිද්ධ වෙන්නේ කියන එකත් එක්ක සංසන්දනාත්මකව බැලුවොත් එහෙම ඇමරිකාව මේ වන විට ජනගහනය ගත්තාම මිලියනයකට රෝගීන් 708 දෙනෙක් මිය යනවා COVID-19 හින්දා. කැනඩාවේදී 277ක්, බ්‍රසීලයේදී 762ක්. ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ ඉතාමත් මනාව ක්‍රියාත්මක වන කියුබාවේදී මේ මිලියනයකට මරණ සිදු වෙන්නේ 11යි. අපි ශ්‍රී ලංකාවේ මේ දත්ත ගත්තාම මේ 53 දෙනා මිය යනකොට ඒ අපේ රටේ ජනගහනයේ මිලියනයකට රෝගීන් දෙන්නෙක් මිය යාම හා සමානයි. ඒ නිසා තවමත් මේ රෝගය තියෙන්නේ පාලනය කරගත හැකි අවස්ථාවක. ඒ සඳහා ජනතාවගේ විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. මේ අතර ඊයේ දිනේදී බන්ධනාගාර රැඳවියන් 147කට හා නිලධාරීන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් පිරිස වාර්තා වන්නේ වැලිකඩ කාන්තා හා පිරිමි බන්ධනාගාරවලින්, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් හා බූස්ස බන්ධනාගාරයෙන්. ඒ සමග මේ වන විට රැඳවියන් 427කට හා බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දනිය මහතා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සියලු බන්ධනාගාර සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගත් බවයි. ඒ අනුව සියලුම බන්ධනාගාර සේවකයින් තම රාජකාරී කරන ස්ථානයට හෙට පෙරවරු 8ට වාර්තා කළ යුතු වනවා. මේ අතර කළුතර බෝතුආවත්ත ගම්මානයේ සංචාරණය සීමා කර තිබෙනවා. එහි වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම රෝගයා බැලීමට රෝහලට පැමිණි පුද්ගලයන් හා ඔහුගේ වෙළඳසැලට පැමිණි පිරිස්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. අප ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වී ඇත. එම නිසා සෑම කෙනෙක්ම තම තමන්ගේ නිවෙස් වලින් බැහැර නොවීමට වගලා ගන්න. අපි දවස ගානේ කරන PCR වලින් යම් ප්‍රමාණයක් රැන්ඩම් සාම්පල් සර්වේස් වලට, ඒ කියන්නේ අහඹු ලෙස ගත්ත සමාජ නියදි පරීක්ෂා කිරීම සඳහා යොදවන්න ඕන. නමුත් තාමත් අහඹු නියදි අරගෙන කරන පරීක්ෂාවට ලොකු තැනක් දෙනවා අපිට පේන්නේ නැහැ. දැන් ඊයේ දවස්වල අපි මේ ධාරිතාව ගැන බලනකොට කොයි රසායනාගාරවල කොයි විදියටද PCR කෙරිලා තියෙන්නේ කියලා. ලම්බු ඊයේ දිනේ නිකුත් වෙච්ච මේ විස්තරාත්මක දත්ත වාර්තාවට අනුව මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ 75යි සාම්පල්. 75ක් බාර ගැනීම හරහා 1400ක් අපි කරන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්නේ. ඒ 1400 අපිට සමාජ නියදි විදියට කරන්න තිබුණා නම් ඒ හරහා අවදානම තක්සේරු කරන්න තිබුණා. ඒක නැතුව අපි ඉස්සරහට යාම හරහා හෙට දවසේ අනිද්දා දවසේ ලබන මාස වෙනකොට නැවත අපි පෑලියගොඩ මිනුවන්ගොඩ පුකුරක් බිහි වීම අපිට වළක්වන්න බැරි වෙනවා. කොළඹ නැගෙනහිර මූලික රෝහලේ PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා රියේජන්ට්ස් වල හිගයක් තිබුණා පහුගිය දවස් දෙකේ. අද වෙනකොට ඒක ලංකාවට ලැබෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා බොහෝ දුරට හෙට වෙනකොට අපිට නැවතත් PCR පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකාව අසාර්ථකද? නැත්නම් අනෙක් බොහෝ රටවලට සාපේක්ෂව සාර්ථකද? දේශපාලන වේදිකාවල ඒ පිළිබඳ පළ වූයේ මෙවන් අදහසක්. අපේ රට විශාලා මහනුවරක් බවට පත්වමින් පවතිනවා. දැන් අද අපිට දකින්නට ලැබෙන ප්‍රධානම කාරණයක් තමයි මිනිසුන් හදිසියේ මහමග ඇද වැටලා මිය යනවා. මේ මිය යන මිනිස්සුන් සැබෑ විදියටම කොරෝනා රෝගය නිසා මහමග ඇද වැටලා මිය යනවා කියන මතවාදයක් මේ රට පුරා පැතිරලා යනවා. මේක මර්ධනය කරන්න ඕනේ කිය විපක්ෂය කිය මේක වැඩි කරන්නේ කොහොමද කියන තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අද දවසේ කීයක් මිය යනවද? රෝගීන් ගන්න කොහොමද? ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්නේ කොහොමද කියලා. ආණ්ඩුව ෆේල් නෑ. දෙවන රැල්ල අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අනිත් රටවල් වල මේ වගේම වැඩිවීමක් තියෙනවා. අපේ රටේ සුව වෙන ප්‍රමාණය වැඩි. ෆයිසර් කියන කොම්පැනිය ඇතුළු ඖෂධ ආයතන රසක් COVID-19 මර්ධනය කිරීම උදෙසා එන්නත් නිර්මාණය කරලා තිබෙනවා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබුණා. මේ වන විට රටවල් රාශියක් ඒ ෆයිසර් කියන ආයතනයත් සමග ගිවිසුම්ගත වෙලා හමාරයි. ඒ රටවල් වල ජනතාවට කොරෝනා මර්ධන එන්නත ලබා දෙන්න. ඒ බේත් හේත් ටික අපේ රටට ගෙන්වා ගන්නට කටයුතු කරන්න රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සමදදා තිබෙන සමගි ජන බලවේගයේ අපි ලැස්ති ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ අපේ රටට බෙහෙත් ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන්න. ඔබ කල්පනා කරලා බලන්න. කොවිඩ් වසංගතයද පැතිරීමෙන් තිබෙන කුමන දිශාවේද? ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව වැඩ කරන ජනතාව වෙත මේ කොවිඩ් වසංගතය පැතිරීමෙන් තිබේ. අනිත් පැත්තෙන් ගත්තොත් කොළඹ නගරයේ පැල්පත් වාසී වතුවල ජීවත් වෙන ජන ප්‍රජාව වෙත මේ කොවිඩ් වසංගතය පැතිරීමෙන් තිබෙනවා. පහළ පන්තියේ මිනිසුන්ට මේ ව්‍යසනයට ගොදුරු වීමෙන් තිබෙනවා. ඇමරිකාවේ දවස ගානේ මැරිලා යනවා. යුරෝපයේ අද අවතන් වෙලා අසල්වස ඉන්දියාවේ එහෙමයි. නමුත් ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා රැල්ලත් සාර්ථකව මඩිමින් ජන ජීවිතයේ යථා තත්ත්වයට ක්‍රමානුකූලව පත් කරමින්
බලමින් ඉන්න එක තමයි කාටත් පේන තියෙන්නේ. කුහක භාවයකින් තොරව බැලුවොත් ඇත්ත తত্ত্বය හරියට අවබෝධ කරගන්න පුළුවන්. මේ 5000 දෙන වැඩසටහන දැන් හැඟුරුම් කර්මාන්තවල වැඩ කරන අයගේ පවුල්වලට මේ 5000 දෙන්නේ නැහැ. අද හැඟුරුම් කර්මාන්ත වැහිලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්න සේවය කරන අය ඒ අයගේ පවුල්වලට මේ රුපියල් 5000 දෙන්නේ නැහැ. මේ රජයත් ෆේල්. මේ විපක්ෂය 2015 2019 වසර 5 රටම ෆේල් කරපු කට්ටිය. මීතොර මුල්ල කුණු කන්දක නාය ගිය වෙලාවේ. ශාලාව හමුදා කඳවුර ඒ ගිනිගත් වෙලාවේ ග්‍රාම සේවා වසම් 5ක 6ක මිනිස්සුන්ට සහන සලස ගන්න බැරුණා. මේ ගෝලීය වසංගතය පාලනය කරනවා කියන එක ඔබට හිතන්න පුළුවන්. කරන්න තියා අපි එහෙමනම් අනිවාර්ය මේ රට මහා විශාල මහනුවරක් වෙන එක වළක්වන්න බෑ. ඒ කට්ටිය මේ වෙලාවේ මේ රට පාලනය කරනවා. කාලයක් තිස්සේ දැන් විවිධ ප්‍රදේශ නිරෝධායනයට ලක් කරා උදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලැබුවා. මේ ප්‍රදේශවල ජනතාවට තාම හරියාකාරව සහන ලබා දීමක් කරලා නැහැ. මේ වෙනකොට මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ අවුරුදු 5ක් මේ ලෝකේ කිසිම අර්බුදයක් නැතුව ලෝකේ සෑම රටක්ම සංවර්ධනය වෙමින් තිබිච්ච යුගයක ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දාලා විනාශ කරපු ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච අසාර්ථකම ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන රජය කියලා කියන්නේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වසරක පාලන කාලයේදී බැලුවම අත්පත් කර දේවල් ගැන මේ ජනතාව සතුටු නිසා තමයි පාර්ලිමේන්තු මැතිවරණේ 3/2 බලයක් එතුමාගේ කඳවුරට ලබා දුන්නේ. ඒ නිසා විපක්ෂය මොනවා කිව්වත් ජනතාව දන්නවා එතුමා ජනතාවට අවශ්‍ය විදිහට කටයුතු කරා කියලා. කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය කිරීමට පියවර ගැනුනේ ඉහළ උෂ්ණත්වයක් යටතේ වෛරසය විනාශ කිරීම තුළින් පරිසරයට නිරාවරණය වීම වළක්වාලීමට බව කොවිඩ්-19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳ සොයා බලන ඇගීම් කමිටුවේ සමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ මහත්මිය පවසනවා. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත දේහයන් භූමිදානය කිරීමෙන් ජල මූලාශ්‍රවලට මිශ්‍ර වීමේ හැකියාවක් පවතින බවයි. මෙරට කොවිඩ් රෝගීන් මියයාම ආරම්භ වීමත් සමග මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ අනුව පසුගිය සතියේදී ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණේ එම මෘතදේහ සෞඛ්‍ය ආරක්ෂිතව බොහොමදානය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින්. මේ ආදාහනය කිරීම පිළිබඳව ඇතිවෙච්ච මතභේදයත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව දෙකක් දීලා තියෙනකොට අපට තිබෙන අයිතිය අප පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා. කුමන හෝ තැනක ඒ දේහයට යම් නිමාවක් සිද්ධ වෙනවා නම් ඒ නිමාව අපේ ආගමානුකූල කරගන්න කියලා ඒ අයිතිය පමණක් ඉල්ලන්නේ. ඒකත් රටේ නීතියට, රටේ සෞඛ්‍යයට, සමාජයට බලපෑමක් ඇති නොවන ලෙස කරන්න ඕන කියලා තමයි අපි සාධාරණ ඉල්ලීමක් කරන්නේ. මහා සංඝරත්නය පවසන්නේ ජාති ආගම් බෙහෙද නොදකමින් කොවිඩ් වසංගතය පිටුදැකීමට සියලු දෙනා කැපවිය යුතු බවයි. ඕනම කෙනෙක් මළහම ඒ මැරුණු අයට ගෞරවයක් දෙනවා. ඒ අනුව බෞද්ධයා මතක වස්ත්‍ර පූජාව පාංශුකූලය ඒවා පවා නොපවත්වා ලොකු කැපවීමක් සිද්ධ කළා මේ කොරෝනා උවදුරින් අපේ රට අපේ ජනතාව ගලවා ගන්න. ඒ නිසා අපි කවුරුත් එකවන්ව ලොකු කැපවීමක් සිද්ධ කරන්න ඕන ජනතාවත් රටත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. කොවිඩ් ආසාදිත මලසිරුරු වලදැමීම මගින් මෙරට ජල මූලාශ්‍රවලට හා අපජල මාර්ගවලට වෛරස මිශ්‍ර වීමේ හැකියාවක් තිබේද? තවත් වාර්තා නිකුත් වෙලා තියෙනවා, තවත් පර්යේෂණ පත්‍රිකා නිකුත් වෙලා තියෙනවා. ඒවා පැහැදිලිව දක්වලා තියෙනවා මෙම වෛරසය සමහර වෙලාවට ඒගොල්ලෝ වතුරේ ඉන්නකොට ක්‍රියාකාරීත්වයක් නැති විදිහට තමයි ඉන්නේ. නමුත් අපේ ඇඟකට ඇතුල් වුණායින් පස්සේ ජීවි සෛලයකට ගියායින් පස්සේ ඒගොල්ලෝ නැවත ක්‍රියාකාරී වෙනවා. ඒ බව සනාථ කෙරෙන සිද්ධි කිහිපයක්ම මේ වන විට විදේශ රටවලින් වාර්තා වී තිබෙනවා. ඉතාලියේ මිලාන් සහ ටියුරින් යන නගර දෙකෙහි භූගත අපජලවහන පද්ධතියක තිබී කොවිඩ්-19 වෛරසයේ ජානවල සලකුණු හඳුනාගත් බව එරට සෞඛ්‍ය විද්‍යායතන පසුගිය ජුනි මාසයේදී හෙළි කළ අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ අපජල මාර්ගවලද එම වෛරස තිබූ බවට සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ඉක්වදෝරේ ක්වේටෝ නුවර ගංගාවල ජල සාම්පල යොදාගෙන කළ පරීක්ෂාවකදී එම නියැදිවල කොවිඩ් වෛරසය තිබූ බවට පසුගිය සතියේදී වාර්තා වුණා. කෙසේ වෙතත් මහාචාර්ය මෙත්තිකා විදානගේ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය කිරීමට කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම දහනයෙන් විෂ බීජ නැසීමේ අරමුණින් බවයි. වැඩි හොඳකට කමිටුව විසින් නිර්ණායකයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙම මෘතදේහ ආදාහනයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක පමණ උෂ්ණත්වයකදී විනාඩි 45ක් පමණ ආදාහනය දිගටම සිද්ධ කරන්න කියලා. මොකද ඒ මෘතදේහ සම්පූර්ණයෙන්ම දැවි අලු වී යාම අපි අපේක්ෂා කරන නිසා. මොකද ඒකෙනුත් අපි බලන්නේ කිසියම් විදිහක්වත් නොතියෙන්න මෙම වෛරසය එළියට නිකුත් වෙන්නේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී තායිලන්තය ලබාගෙන ඇති සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබෙනවා.
චීනයෙන් පිටත කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ පළමු රට වන තායිලන්තයෙන් මේ වන විට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 3874 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්. තුන්වැනි ලෝකයේ රටක් වන තායිලන්තය කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ලබාගෙන ඇති සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී තිබෙනවා. එහි ප්‍රධානී ටෙඩ්රෝස් අදනම් පවසන්නේ එන්නතක් නොමැතිව රාජ්‍යාන්ත්‍රයේ පුළුල් ප්‍රවේශයකින් වෛරසය මර්ධනය කළ හැකි බවට තායිලන්තයේ කදිම නිදසුනක් බවයි. චීනයෙන් පිටත කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ පළමු රට තායිලන්තයයි. ඊයේත් ලොව වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ 1,57,253ක් ලෙසින්. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,12,26,000 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 2,51,000 සීමාව පසු කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වී දින 40කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ඉන්දියන් නළු සෞමිත්‍රා චැටර්ජී මිය ගොස් තිබෙනවා. මේ යන විට 85 වන වියෙහි පසු වූ ඔහු දායක වී ඇති සිනමා නිර්මාණ සංඛ්‍යාව 300කට අධිකයි. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 5,44 ලක්ෂය පසු කර තිබෙනවා. වාර්තා වන සමස්ත මරණ ගණන 13,19,000කට අධිකයි. ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ රටවැසි සැමට සෙත්පතා සිදු කෙරෙන මහා සෙත් පිරිත් සජ්ජායනය ඓතිහාසික මිරිසවැටිය පුදුබිමේ සලපතල මළුවේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගීත්වයෙන් රටවැසි සහ ලොවැසි ජනතාව මුහුණ පා සිටින කොවිඩ්-19 වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිවරයා දුරයට පත්ව වසරක් සැපරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය නිමිති කොට ගනිමින් මෙම පින්කම සංවිධානය කර තිබුණා. එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දුටුගැමුණු පිළිරුවට මල්මාලා පළඳවා පුෂ්පෝපහාර දැක්වීමද සිදු කළා. සෙත්පිරිත් සජ්ජායනයේ අනතුරුව අස්කිරි අනුනාහිමියන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිලින පිළිගන්වනු ලැබුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජා කර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑරදුන් වැඳ පුදා ගත්තා.